හරි අපි බලමු එදා ආලෝකය පාඩමේ ඉතුරු ටික යන්න. ආලෝකයේ පාඩම නවත්තපු තැන ඉඳන් ප්‍රිස්ම වලින් නවත්තලා දින ළමයි. එදා අපි මේ වගේ ප්‍රිස්මයක් ඇඳලා හරි මේ වගේ ප්‍රිස්මයක් ඇඳලා ඒ ප්‍රිස්මේ හරිද මේක අපි නම් කරා පළමු වර්තක පුෂ්ඨය මේක අපි නම් කරා දෙවන වර්තක පුෂ්ඨය කියලා නේ මතක ඇතිනේ ඔයගොල්ලන්ට මේක පළමු වර්තක පුෂ්ඨය මේක දෙවන වර්තක පුෂ්ඨය කියලා නම් කරා ඒ වගේම දැන් අද කතා කරන්න යන එතනින් එහාට ගිහිල්ලා එතනින් එහාට ගිහලා මම එදා මෙහෙම රූප සටහනකුත් ඇඳා මේ බලන්න ඕගොල්ලන්ට මතකද කියලා පොතේ ඇතිනේ ඕගොල්ලෝගේ මෙන්න මෙහෙම අවසානට පාඩම නවත්තපු දෙන බලන්න මේ විදිහට මේ පළමු වර්තක පුෂ්ඨයට ඇඳ ලම්බකයක් ඒකට ආලෝක කිරණය වෙලා වදිනවා. ඇවිල්ලා වැදිලා මේවම ගමන් කරනවා. හරි දෙවන වර්තක පුෂ්ඨේ වදිනවා. වැදිලා මෙතනින් මේ පැත්තට ගමන් කරනවා. ওই විදිහට ගමන් කරනවා. එතකොට මේ කෝණයට අපි කියනවා වර්තක කෝණය නැත්නම් ප්‍රිස්ම කෝණය කියලානේ. වර්තක කෝණය නැත්නම් ප්‍රිස්ම කෝණය කියලා කියනවා. ඉතින් මේ මෙන්න මෙයාට අපි කියනවා පළමු පුෂ්ඨයේ නැත්නම් පළමු වර්තක පුෂ්ඨයේ පතන කෝණය. එතකොට අභිලම්බයේ දෙසට හැරිලා යන්නේ විරලතර මාධ්‍ය ඉඳන් ගහනතර මාධ්‍යට යනකොට අභිලම්බයේ දෙසට හැරෙනවා. එහෙනම් I1 කෝණය R1 කෝණයේ බවට අඩු වෙලා යන්නේ. එතකොට මෙන්න මේ R1 කියන කෝණය අපි කියනවා පළමු පෘෂ්ඨයේ වර්තන කෝණය. පළමු පෘෂ්ඨයේ වර්තන කෝණය. ඊට පස්සේ මෙයා ගිහිල්ලා මෙතන වදිනවා දෙවන පෘෂ්ඨයේ. එහෙනම් මෙයා දෙවන පෘෂ්ඨයේ පතන කෝණය. හැබැයි යාට දාන නම නැත්තම් සංකේතයේ R අකුරෙන් දාන්නේ. R අකුරෙන් දැම්මට වර්තන කෝණයක් නෙමෙයි. එයා පතන කෝණයක් බව මතක තියාගන්න. R2 ඒ වගේම මේ බලන්න මෙතන R2 නම් මේ පැත්ත මොකද්ද එහෙනම් I2 කියලා දාන්නේ නේ. එහෙනම් දෙවන පුෂ්ඨයේ නිර්ගත කෝණය නැත්තම් දෙවන පුෂ්ඨයේ වර්තන කෝණය අපිට හඳුන්වනවා I2. හරිද I2. එහෙනම් මේක I1 පළමු පුෂ්ඨයට පතන කෝණය, මේක පළමු පුෂ්ඨයට වර්තන කෝණය, මේක දෙවන පුෂ්ඨයට පතන කෝණය, මේක දෙවන පුෂ්ඨයට වර්තන කෝණය. ඉතින් ළමයි මේ ආලෝක කිරණය මෙහෙම දික් කරනවා. හරි මෙහෙම දික් කරනවා. මේ ආලෝක කිරණය මෙහෙම දික් කරනවා මෙහාට. දික් කරාට පස්සේ මම එන කෝණේ පස්සේ කියනවා ඔයගොල්ලන්ට. මේ ආලෝක කිරණය මෙහාට දික් කරනවා. මේ ආලෝක කිරණය මෙහාට දික් කරන. එදානම් මම කිව්වා මෙන්න මේ කෝණයට කියන නම ඩීවියේෂන් ඇන්ගල් නැත්නම් අපගමන කෝණය. ඒ කියන්නේ මොකද්ද ළමයි? ආලෝක කිරණය යන්න ආවේ මෙහෙ. නමුත් අවසාන වශයෙන් යන්නේ මෙහෙ. එහෙනම් මේක ඩීවියේෂන් ඇන්ගල් හෙවත් අපගමන කෝණය. කොච්චර ප්‍රමාණයක් පැත්තකට හැරිලා ගියාද? අපගමනය වුණාද? ඒක තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ පැත්තට හැරිලා යන කිරණය දැන් මේ පැත්තට හැරිලා යන බලනවා. එහෙනම් මෙයා අපි හඳුන්වනවා අපගමන කෝණය කියලා. හරිද? අපගමන කෝණය. හරිම සරලයි. අපගමන කෝණය. එතකොට දැන් බලන්න මේ අපගමන කෝණය සහ මේ ප්‍රිස්මයේ ඇසුරෙන් අපි සමීකරණ කීපයක් ගන්න යන්නේ ළමයි. හරිද? මේ කියන්නා වූ කෝණ පහක් තියෙනෝනේ මෙතන. හරිද? 1යි 2යි 3යි 4යි 5යි. කෝණ පහක් තියෙනෝනේ. මේකත් එක්ක ඕන නම් 6යි කියන්නේ. කෝණ 6ක් තියෙනවා. ඔය කෝණ 6 අතරේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ මෙයා එකතු කරලා මෙයාට මොකක් ඒවිද එහෙම අපි දන්නේ නැහැ තාම. හරිද? අන්න ඒ සම්බන්ධතාවයක් ගන්න තමයි යන්නේ මේ ප්‍රිස්ම ඇසුරෙන්. හරි? එතකොට බලමු අපි කොහොමද ගන්නෙ කියලා. දැන් මුලින්ම මම හඳුන්වන මෙන්න මේ කෝණය මොකද්ද? ජ්‍යාමිතිය බලන්න. ඔයගොල්ලෝ ජ්‍යාමිතිය හොඳට පුළුවන් වෙන්න ඕනේ. හරිද? මේ කෝණය සමාන වෙන්නේ කාටද කියලා හොඳට බලන්න. මෙන්න මෙයා I1 නම් ළමයි. හරිද? හොඳට බලන්න. මෙයා I1 නම් මේ පැත්තත් මොකෝ වෙන්නේ? මේ තඩි කෝණෙත් I1 වෙනවා.
හරි මොකද්ද මෙයා I1 නම් මේ පැත්තත් අනිවාර්යයෙන්ම I1 වෙනවා එහෙනම් මෙන්න මේක I1 ඍණ R1 වෙනවා හරි I1 ඍණ R1 වෙනවා ඒ වගේම මේක I2 නම් මේක R2 නම් sorry මේක I2 නම් මේ තඩි කෝණයත් I2 වෙනවා එහෙනම් මේක I2 ඍණ R2 වෙනවා අන්න I2 ඍණ R2 දැක්කද එහෙනම් මේක I1 නම් මේ පැත්තත් මොකෝ වෙන්නේ I1 වෙනවා එහෙනම් මේක I1 ඍණ R1 ඒ වගේම මේක I2 නම් මේ පැත්තත් I2 වෙනවා මේක I2 ඍණ R2 වෙනවා ළමයි දැන් බලන්න මේ තියෙන්නේ ත්‍රිකෝණයක් හරි ත්‍රිකෝණයක් නේ මේ තියෙන්නේ මෙයයිතුයි 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 කියන්නේ ත්‍රිකෝණයක් අකුරු දාමු ඕනනම් A B C D ඔන්න මෙතනක් දැම්මා A B C යනු ත්‍රිකෝණයකි D යනු පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයයි ඒක සමාන වෙන අභ්‍යන්තර කෝණ දෙකේ එකතුවට පට්ටලේසි එහෙනම් ABC ත්‍රිකෝණය ඇසුරින් ABC ත්‍රිකෝණයෙන් කියලා ඉරක් ගහලා මෙහෙම ලියන්න පුළුවන් අපිට I1 ඍණ R1 කියන මේ කෝණයයි ධන I2 ඍණ R2 කියන මේ කෝණයයි එකතු කෙරෙව්වහම සමාන වෙනවා අපගමන කෝණය D ට අපගමන කෝණය D ට සමාන වෙනවා ඊට පස්සේ මේ දෙක එකතු කරන්න I1 ධන I2 හරි I1 ධන I2 ඍණ R1 ධන R2 සමාන ලකුණ D ඔය විදිහට අපිට සමීකරණයක් එනවා හරි මේක අපේ පළවෙනි සමීකරණය ඒ වගේම අපි තව සම්බන්ධතාවයක් ගන්න මම මේ කොටු කරන්නේ අපි පළවෙනි සමීකරණය කියලා දාගන්නවා. හරිද? අපි කොටු කරන සමීකරණ කීපයකුත් තියෙනවා. තව වැඩක් තියෙනවා මෙන්න මෙතන. මේක අපේ පළවෙනි සමීකරණය. මෙන්න මෙතන බලන්න මෙන්න මේ කෝණ දෙකේ එකතුවත් මේ බාහිර කෝණයට සමානයි. හැබැයි බාහිර කෝණේ කවුද කියලා අපි දන්නේ නැහැ. අපි මෙහෙම කරනවා A B C D E දාන්නම් මෙතන. ඕගොල්ලෝ බලන්න මෙන්න මෙහෙම කතාවක්. මේ කෝණය 90යි. මේ කෝණයත් 90යි නේ. මේ කෝණය 90යි. මේ කෝණය 90යි. අන්න ඒක නිසා මේක 90 සහ මේක 90 නිසා මෙන්න මේ AEBD කියන චතුරස්‍ර වර්ගය කුමන වර්ගයේ චතුරස්‍රයක්ද? වෘත්ත චතුරස්‍රයන්නේ. හේතුව තමයි මේ කෝණය 90 වෙන ළමයි අභිලම්බයන්නේ මේ ඇඳලා තින්නේ. හරිද? එතකොට මෙයා 90යි අනිවාර්යෙන්. මේ ඇඳලා තියෙන අභිලම්බයන්නේ. එහෙනම් මෙයා 90යි අනිවාර්යෙන්. එහෙනම් මෙන්න මේ කෝණ දෙකේ එකතුව අංශක 180කට සමානයි. හරිද? අංශක 180කට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක එකතු අංශක 180කට සමානයි කියන්නේ සම්මුඛ කෝණ පරිපූර්ණක වෙනවා. සම්මුඛ කෝණ පරිපූර්ණක වුණාට පස්සේ මෙන්න මේ ත්‍රිකෝණය මෙන්න මේ චතුරස්‍රය වෘත චතුරස්‍රයක් වෙනවා. සම්මුඛ කෝණ පරිපූර්ණක නම් ඒ චතුරස්‍රය මොන චතුරස්‍රයක් කියලාද කියන්නේ? වෘත චතුරස්‍රයක් කියලා කියන්නේ. එතකොට වෘත චතුරස්‍රයක තියෙන සීන් එකක් මෙහෙම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය අගයට සමානයි. එහෙනම් මේකත් A. එකත් A. හරිනේ? එහෙනම් මේ ADBE යන වෘත චතුරස්‍රයක් වෙනවා. ඒකෙන් පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. එහෙනම් මේකගේ අභ්‍යන්තර කෝණය මෙයා ඊට සම්මුඛ මෙයා. එහෙනම් මෙයා ඊට සමාන වෙනවා. එහෙනම් ඉතින් හරියම ලේසි ADB ත්‍රිකෝණය දිහා බැලුවම මේ කෝණ දෙකේ එකතුව මෙයාට සමානයි. එහෙනම් ABD ත්‍රිකෝණයෙන් දිහා බැලුවට පස්සේ මේ කෝණ දෙක එකතුව මෙතෙන්ට සමානයි. R1 ධන R2 ඊට සමානයි. R1 ධන R2 ඊට සමානයි. අන්න හරි. R1 ධන R2 ඊට සමානයි. හරි. එතකොට ළමයි
මේකෙදි කියන්න ඕනේ අපි මෙන්න මේ කතාව ADBE යනු වෘත්ත චතුරස්‍රයක් නිසා කියලා ලියන්න ඕනේ. ABD යන වෘත්ත චතුරස්‍රයක් නිසා ABD ත්‍රිකෝණේ A සමානයි R1 ධන R2. ඒ කියන්නේ මෙයා A ට සමානයි කියලා ගත්තේ වෘත්ත චතුරස්‍රයක් හින්දා. මෙන්න මේ සමීකරණය කොටු කරගන්න වෙනවා. ඒ වගේම දෙවෙනි සමීකරණය කියලා දාගන්න. කොටු කරගෙන දෙවෙනි සමීකරණය කියලා දාගන්න. මොකද හේතුව ඒක අපිට අතිශය වැදගත් පාඩම් කරගෙන සිටිය යුතුම සමීකරණයක්. හරි. ඊට අමතරව 1,2කින් මට ගන්න පුළුවන් මොකද්ද බලන්න. 1,2කින් මට ගන්න පුළුවන් දේ බලන්න. මේ සමීකරණ දෙකෙන් ගන්න පුළුවන් දේ තමයි I1 ධන I2 ඍණ මේ මොකද්ද? I1 ධන I2 ඍණ A මේ දින R1 ධන R2 කියන්නේ දෙවෙනි සමීකරණේ A ට සමානයි. එහෙනම් I1 ධන I2 ඍණ A සමානයි D කියන එක්කෙනාට. මම ඕන D කියන එක්කෙනා මෙහෙන් ලියන්නම්. D සමානයි I1 ධන I2 ඍණ A හරි. එහෙනම් D කියන්නේ deviation angle නැත්නම් අපගමන කෝණය I1 I2 ඔයගොල්ලන්ට හැඳින්වුවා මං A. ඔන්න ඔය සමීකරණෙත් පාඩම් කරන් තියාගන්න. මේක 3යි කියලා දාන්න. හරි මේ 3යි කියලා දාන්න. right. ඉක්මනටම ලියා ගන්න ඕක. හරි. ඕක ලියා ගනිද්දි ළමයි මේ රූප සටහන මේ පොඩියට අදින්න එපා හොඳේ. රූප සටහන ටික විශාලව ඇඳලා විශාල ලෙස ඕක ලියා ගන්න. නැත්නම් සමහර ළමයි රූප සටහන අඳිනවා මේකේ මේ ප්‍රිස්මයක් කියලා අඳුර ගන්න ටිකක් වෙලා යනවා.
හරි බලමු අපි ඉතුරු කොටස. හරි. කොහොමද වෙන්නේ කියලා මේක මකනවා. දැන් මේ ගාන අපි ගානක් තමයි ඊට පස්සේ හදන් තියෙන්නේ. අර සමීකරණ ටික පැත්තකින් ලියාගමු. මෙන්න මේක d සමානයි i1 ධන i2 ඍණ a. අනිත් එක r1 ධන r2 සමානයි a. හරි r1 ධන r2 සමානයි a. මේ සමීකරණ දෙක අතිශය වැදගත් කොටු කරගෙන ඉන්න. හරි. දැන් ලියන මේ ගාන वर्तनांके 1.5ක් වන හරි वर्तनांके 1.5ක් වන වීදුරු ප්‍රිස්මයකට वर्तनांके 1.5ක් වන වීදුරු ප්‍රිස්මයකට अंशक 30ක පතන කෝණයක් සහිතව පළමු වර්තක පෘෂ්ඨය සඳහා ආලෝක කිරණයක් පතනය කරන ලදී. පළමු වර්තක පෘෂ්ඨය සඳහා ආලෝක කිරණයක් පතනය කරන ලදී. හරි. ආලෝක කිරණයේ ගමන් මාර්ගය සහ එහි සිදු වී ඇති අපගමනය ගණනය කිරීම වලින් ඉදිරිපත් කරන්න. හරි. ටක් ගාලා හදන්න බලන්න. ඉක්මනට පොඩි වෙලාවක් දෙන්න හදන්න. වර්තනාංගයක මේක ළමයි දත්තයක් විතර ඔයගොල්ලෝ දැක්කේ නැත්නම් මේ ලියන ප්‍රිස්ම කෝණයේ අංශක 60යි ඈ. ප්‍රිස්ම කෝණයේ අංශක 60යි. හරි. ප්‍රිස්ම කෝණයේ අංශක 60යි. රයිට්. එතකොට අපි බලමු හදන කට්ටිය වීඩියෝ එක නවත්තලා නැවත හදන්න. මම මේ ගාන හදන්නම් අපරාධ වේලාව නිසා. මෙච්චරයි. මෙතනින් අඳින ආලෝක කිරණ අපි දන්නවා යන විදිය මේ විදිහට යන්නේ. ආලෝක කිරණ මේ විදිහට යන්නේ. හරි. ඔය විදිහට යන්නේ. ගිහිල්ලා මේකේ වදිනවා. වැදිලි ඉවරලා ඒ ආලෝක කිරණ මේ විදිහට තමයි එළියට යන්නේ. හරි? ඔන්න වගේ එළියට යන්නේ. එතකොට මේක 30 නම් ළමයි මේ කෝණය R1 වෙනවා. මේ කෝණය R2 වෙනවා. මේක I2 වෙනවා. ඒකක්වත් අපි දන්නේ නැහැ. හරි? ඒ කෝණ එකක්වත් අපි දන්නේ නැහැ. ඒව ගණනය කරන්න ඕන සීරම. හරි? පළවෙනි R1 නම් ගණනය කරන්න පට්ටලේසි. මෙයාට දානවා ස්නෙල් පාරක්. හරි? sin 30 බෙදීම sin R1 sin 30 බෙදීම sin R1
sin 30 බෙදීම sin r1 සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. මෙයාගේ වර්තනාංකය 1.5යි බෙදීම 1යි. හරි. 1.5 බෙදීම 1යි. හරියට හරි. එතකොට sin 30 කියන්නේ 0.5යි බෙදීම sin r1 සමානයි 1.5යි. sin r1 සමානයි 0.5 බෙදීම 1.5යි. හරි. sin r1 සමානයි 3න් 1යි. sin r1 සමානයි 0.3යි. හරි. 0.3යි. එතකොට අපි බලමු sin r කියන්නේ කොච්චර කෝණයක්ද කියලා ළමයි. අංශක 19යි. කලා ගාන බලමු. කලා 28යි. 28යි. අංශක 19 කලා 28යි. අංශක 19 කලා 28යි අපිට කලින් හම්බෙලා දින එක්කෙනෙක් මෙයා. අංශක 19 කලා 28. හරි. ඊට පස්සේ අපිට තියෙනවා R2 ගණනය කරන්න. මෙයා ගණනය කරන්න තියෙනවා. මොකද අපගමනේ හොයන්න මේ හොයාගන්න වෙනවා. මෙයා කොහොමද අපි ගණනය කරන්නේ? මෙයා ගණනය කරන්න ළමයි මේ දෙන්නාගේ එකතුව Aට සමානයි නේ. මෙයාට සමානයි නේ. අපි සමීකරණයක් ගත්ත අර කුටු කරලා තියෙන. එහෙනම් මෙන්න මේ සමීකරණය පාවිච්චි කළා අපිට පුළුවන්කම තියෙනවා ඒක හොයන්න. හරි. එහෙනම් R1 ධන R2 Aට සමානයි කියලා ලියලා R2 හොයන්න පුළුවන්. එහෙනම් R2 සමානයි A ඍණ R1 R2 සමානයි A ඍණ R1 ඒ කියන්නේ අංශක 60යි මේක අංශක 19යි කලා 28යි. හරි. R2 සමානයි 19ක් ගියාට පස්සේ 41යි. ඒ කියන්නේ අංශක 40යි කලා 32යි. බලන්න නැද්ද කියලා 28යි. එතකොට කලා 1යි 41යි 19යි 60යි. එහෙනම් R2 කියන්නේ අංශක 40යි කලා 32යි. හරිම ලේසි. ඊට පස්සේ අපගමන කෝණය ගණනය කරන්න තියෙන්නේ අපිට මාර ලේසි. ඉතින් බලන්න අපගමන කෝණය ගණනය කරනකොට I2 හොයාගන්න වෙනවා. නේ? I2 හොයාගන්න වෙනවා. I2 කියන්නේ මොකද්ද? මෙන්න මෙතන තියෙන මෙන්න මේ කෝණය. මේ කෝණය හොයාගන්න වෙනවා. ඉතින් කරන්නේ මෙයාට ස්නෙල් නියමය දාන මේ අතුරු මුහුණත මේ තියෙන්න ඕනේ. මෙතනින් ආලෝක කිරණයක් කියලා වර්ධනය වෙලා යනවා එළියට. එහෙනම් මේකට ස්නෙල් නියමය දාන්න. එහෙනම් sin R2 බෙදීම sin I2 සමානයි sin R2 බෙදීම නේ sin R2 බෙදීම sin I2 මෙයා බෙදීම මෙයාගේ sin අගේ බෙදීම මෙයාගේ sin අගේ සමානයි මෙයාගේ වර්තනාංකෙ බෙදීම මෙයාගේ වර්තනාංක 1යි මෙයාගේ වර්තනාංක 1.5යි 1 බෙදීම 1.5යි sin R2 sin R2 කියන එක අපි හරියටම දන්න මේ දින් sin R2 අපි දන්නේ නැහැ නේ මේ R2 දන්නවා එහෙනම් sin අංශක 40යි කලා 32යි sin I2 සමාන 1 බෙදීම 1.5යි 1 බෙදීම 1.5යි හරි ඊට පස්සේ sin I2 උක්ත කරන්න sin I2 සමානයි 1.5යි sin 40යි 32 හරි 40යි 32 බලන්න sin 40යි කලා 32
.97447යි sin i2 අපි මෙහෙන් ලියන්නම් අරගෙන හරි sin i2 ළමයි මට එනවා බලන්න හරිද කියලා 0.97යි 7යි 4යි i2 සමානයි sin inverse වලින් 0.9යි 7යි 4යි 7යි බලන්න කෝණේ කීයද කියලා අංශක 77යි හරි අංශක 77ක් එනවා ආසන්න වශයෙන් හරි අංශක 77 ඒ තමයි මට i2 ට ආපු වගේ හරි ඊට පස්සේ මම අපගමන කෝණය ගණනය කරනවා d සමානයි i1 ධන i2 ඍණ a d සමානයි i1 ධන i2 ඍණ a. එතකොට i1 කියලා කියන්නේ ළමයි ඇවිල්ලා 30යි නේ 30යි i2 කියලා කියන්නේ අංශක 77යි. හරි අංශක 77යි. ප්‍රිස්ම කෝණය 60යි. උත්තරේ නෝ 107 ඍණ 60 සමානයි අංශක 47යි. එහෙනම් අපගමනයේ අංශක 47යි. අපගමනය අංශක 47යි. රයිට් අපගමනයේ අංශක 47යි. පටස් කාලා අඩුපාඩුවක් තියෙනවා ලියා ගන්න ළමයි. අපගමනයේ අංශක 47යි. හරි ළමයි බලමු ඊළඟට ගාන කොහොමද කියලා ලියන්න මෙහෙම රූපයේ දැක්වෙන ආකාරයට වර්තනාංකයේ 1.5ක් වන වර්තනාංකයේ 1.5ක් වන ප්‍රිස්මයකට ආලෝක කිරණයක් වර්තනාංකයේ 1.5ක් වන ප්‍රිස්මයකට ආලෝක කිරණයක්
පතන කෝණය අංශක 90ක් සහිතව ඇතුළු වේ. පතන කෝණය අංශක 90ක් සහිතව ඇතුළු වේ. පතන කෝණය අංශක 90ක් සහිතව ඇතුළු වේ. ප්‍රිස්මයේ ප්‍රිස්ම කෝණය අංශක 60කි. ප්‍රිස්මයේ ප්‍රිස්ම කෝණය අංශක 60කි. හරි. අංශක 60කි. ආලෝක කිරණයේ ගමන් මාර්ගය සහ අපගමනය ආලෝක කිරණයේ ගමන් මාර්ගය සහ අපගමනය ගණනය කිරීම සහිතව ඉදිරිපත් කරන්න. ගණනය කිරීම සහිතව ඉදිරිපත් කරන්න. හරි. ටක් ගාලා try කරන්න බලන්න ළමයි හදන්න. ගණනය කිරීම සහිතව ඉදිරිපත් කරන්න.
හරි අපි බලමු මේ ගාන හදන හැටි මේකෙදි ළමයි පොඩි විශේෂත්වයක් තියෙනවා හරි ඒ විශේෂත්වය තමයි මෙන්න මේක ළමයි ඔයගොල්ලෝ දන්නවා ගහනතර මාධ්‍යයක ඉඳන් විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් යනකොට ගහනතර මාධ්‍යයක ඉඳන් විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් යනකොට මේ විදිහට ගැටුණාම හරි ගහනතර මාධ්‍යයක ඉඳන් විරලතර මාධ්‍යයකට ආලෝක කිරණයක් යනකොට මේ විදිහට ගැටුණාම මේක දිගේ යනවා නම් අපි දන්නවා මේ කෝණය අවදි කෝණය බව. හරිද? මේ කෝණය අවදි කෝණය බව. අපි දන්නවනේ ඒක. ඒ වගේම ඒ පෘෂ්ඨ දෙක හරහා આવතින් ඒ පෘෂ්ඨ දෙක හරහා ආලෝක කිරණයක් આવතින් ඇතුල් වෙන්නේත් අවදි කෝණයෙන්මයි. ඒ කියන්නේ මේකෙම අනිත් පැත්ත. මේ විදිහට ආවතින් මෙහෙම යනවා වගේම මෙහෙම ආවතින් ඒ විදිහටමයි එන්නේ. ඒකට අපි කියන ආලෝකයේ ප්‍රතිවර්තතාවය. ආලෝකයේ ප්‍රතිවර්තතාවය දෙපැත්තට ගමන් කිරීමේ ගුණය. ඒ කියන්නේ ආපු පාරෙම යන්නත් එයට හැකි. එහෙනම් මේ විදිහට ආලෝක කිරණයක් ඇවිල්ලා මෙහෙම ගමන් කරනවා වගේම මේ පැත්තට ආලෝක කිරණයක් ඇවිල්ලා මෙහෙම ගමන් කරන්නත් පුළුවන්. හරි? එහෙනම් ඉතින් මේ තර්කය අපිට දාන්න පුළුවන් මෙතන. බලන්න මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත ඔස්සේ තමයි එන්නේ. මාධ්‍ය දෙකේ වෙන් කරන අතුරු මුහුණත ඔස්සේ වීදුරු වාතය මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණත ඔස්සේ ඇවිල්ලා ආලෝක කිරණ මෙතනින් ගමන් කරනවා. එතකොට මෙන්න මේ කෝණයේ අවදි කෝණය C මේ කෝණයේ අවදි කෝණය C. හරි? අවදි කෝණය. එතකොට මේ ගිහිල්ලා මෙතන වදිනවා පෙර පරිදිම R2 පෙර පරිදිම මම ගන්නවා I2 කියලා. බලමු අපි ඒව මොනවද එන්නේ කියලා. පෙර පරිදිම I2 කියලා ගන්න ඕන ඕක. හරි? එතකොට මේ C ගණනය කරගන්න අපිට ඕනේ. ඕනනම් ඉතින් මෙතන ස්නෙල් නියමය දාන්නත් පුළුවන්. නැත්නම් sin C ගේ සමීකරණය දාන්නත් පුළුවන්. ස්නෙල් නියමය දාන්නත් පුළුවන්. ඕන sin 90 බෙදීම sin C සමානයි 1.5 බෙදීම 1 කියලා ස්නෙල් නියමය දාන්නත් ඕනනම් පුළුවන්. නැත්නම් sin C ගේ සමීකරණය දාන්නත් පුළුවන්. මම දානවා sin C ගේ සමීකරණය. sin C සමානයි වර්තනාංක අතර අනුපාතය. නැත්තම් මේක ගාන හදාගෙන ගියේ එක මෙතඩ් එකට නිසා මම ස්නෙල් නියමය දානවා. එහෙනම් sin 90 බෙදීම sin C සමාන වෙනවා sin 90 බෙදීම sin C සමාන වෙනවා මෙයාගේ වර්තනාංකෙ බෙදීම මෙයාගේ වර්තනාංකෙ. මේකේ වර්තනාංකය 1.5යි. බෙදීම මෙයාගේ වර්තනාංකය 1යි. 1යි. එහෙනම් 1.5යි sin C 1.5යි sin C 1.5යි sin C සමාන sin 90යි sin 90යි 1.5යි sin C සමානයි sin 91යි sin C සමානයි 1 බෙදීම 1.5යි sin C සමානයි 1 බෙදීම 1.5 කියන්නේ කීයද? 1 බෙදීම 1.5 කියන්නේ කීයද? උත්තරේ 0.66666 0.66666 C සමානයි 0.6666 41.8යි අංශක වලින් 0.8 කීයද කියලා බලමු. අංශක 48යි කලා 48යි. sorry. වැරදුනා. sin inverse වලින් 0.66666 අංශක 41යි නේ. අංශක 41යි කලා 48යි. අංශක 41යි කලා 48යි. අන්න. අංශක 41යි කලා 48යි. එහෙනම් මේ C කෝණය අපි හොයාගත්ත අංශක 41යි කලා 48යි. ඊට පස්සේ මෙයා හොයමු කොහමද R1 ධන R2 ඊට සමාන කරන්න. ඊට සමාන කරන්න. එහෙනම් R2 හොයාගමු එතනින්. R2 සමානයි A ඍණ R1 A ඍණ R1. එහෙනම් A කියන්නේ අංශක 60. ඒකෙන් අඩු කරන්න 41යි 48 41යි 48 උත්තරේ නෝ 48ක් අඩු වුනහම කලා එකකින් කලා 12යි.
හරි. කලා 12යි 60න් 40ක් අඩු නම් අංශක 19යි. කියන්නේ අංශක 40යි කලා 12යි. හරි. අංශක 40යි කලා 12යි. හරි. අංශක 40යි කලා 12යි. sorry 40යි නෙමෙයි 20යි නේ. අඩු කරන්නත් බෑනේ. අංශක 18යි කලා 12. අංශක 18යි කලා 12. කලා 12ට කලා 48 එකතු වුනහම අංශක 19යි. ඒකට 41ක් එකතු වුනහම 60යි. හරිද? අංශක 18යි කලා 12යි. අංශක 18යි කලා 12යි. ඒ තමයි ළමයි R2. R2 කියන්නේ දෙවන පෘෂ්ඨයේ පතන කෝණය. R2 කියන්නේ දෙවන පෘෂ්ඨයේ පතන කෝණය ඈ. දෙවන පෘෂ්ඨයේ පතන කෝණය ඒක. ඊට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. I2 හොයන්නේ කොහොමද? I2 හොයන්නේ මෙතන ස්නෙල් පාරක් දාන්න වෙනවා. හරි ස්නෙල් පාරක්. එහෙනම් දෙවන මුහුණතට ස්නෙල් නියමයෙන් හරි ළමයි මම මේ ගණන් හදනකොට මම නොලිව්වට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ලියන්න මේක අනිවාර්යෙන් ලියන්න ඕනේ. පළමු මුහුණතට ස්නෙල් නියමයෙන් හරි පළමු මුහුණතට ස්නෙල් නියමයෙන් දෙවෙනි මුහුණතට ස්නෙල් නියමයෙන් දැම්මට පස්සේ sin r2 බෙදීම sin i2 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 සමානයි මෙයාගේ වර්තනාංක බෙදීම මෙයාගේ වර්තනාංක මෙයාගේ වර්තනාංක 1යි මෙයාගේ වර්තනාංක 1.5යි 1 බෙදීම 1.5යි හරි 1 බෙදීම 1.5යි අපි මෙහෙන් ලියමු sin r2 අපි දන්නව ළමයි කීයද කියලා අංශක 18යි කලා 12යි හරි අංශක 18යි කලා 12යි බෙදීම sin i2 සමානයි 1 බෙදීම 1.5යි sin i2 සමානයි sin 18යි කලා 12 වැඩි කිරීම 1.5 වැඩි කිරීම 1.5 මේක සුළු කරලා බලමු කීයද කියලා ඒක සුළු කරාම එනවා sin 18යි කලා 12 0.465 0.465 0.465 sin i2 සමානයි 0.465 හරි 4.685 sin i2 සමානයි 0.465 අපි බලමු ඒක කීයද කියලා sin inverse වලින් අංශක 27යි. ඒ කියන්නේ අංශක 28යි ආසන්න වශයෙන්. I2 කියන්නේ ආසන්න වශයෙන් අංශක 28යි. හරි? ලියා ගන්න බලන්න ළමයි ඉක්මනට.
හරි අපි බලමු ඊට පස්සේ ඊළඟ ගාන. දැන් මේ ගානේ එහෙමයි යන්නේ නේ. අපගමනය ගණනය කරමුද? අපගමනය හොයන්නේ කියලා කියනවනේ. අපගමනය කියන්නේ එතකොට d සමානයි i1 ධන i2 ඍණ a i1 ධන i2 ඍණ a. හරි. එතකොට d සමානයි i1. එතකොට i1 කියන්නේ කීයද ළමයි? i1 90යි. i1 90යිනේ. මෙතන 90යි. ඊට පස්සේ i2 කියන්නේ c ගණනය කරපු එක 40 අංශක 41යි කලා 48යි. හරි. a කියලා කියන්නේ ප්‍රිස්ම කෝණය. sorry. i2 කියන්නේ c නෙමෙයි. ඒ මොකද්ද පිස්සු? මේ තියෙන i2 මෙන්න මෙයා. හරි. i2 කියන්නේ අංශක 28යි. හරි. i2 කියන්නේ අංශක 28යි. ඍණ a කියන්නේ අංශක 60යි. හරිද? a කියන්නේ අංශක 60යි. d සමානයි අංශක 118යි. හරි. අංශක 118යි. 90යි 10යි 10යි 118යි අඩු කිරීම 60යි. ඔයාට එනවා අංශක 58යි. අන්න අපගමනයේ අංශක 58ක් එනවා. අපගමනය. right? ඔය වගේ එකක් තමයි උත්තරේ එන්නේ. හරි. එතකොට මේ බලන්න ළමයි. දැන් මේ වගේ තව ගානක් අපි හදන්න යන්නට කලින් අපි තව පොඩි තියරි එකක් ඉගෙන ගමු. ඒ කියන්නේ ප්‍රිස්ම වල ගණන් තව තියෙනවා හදන්න. අපි චූටි තියරි එකක් ඉගෙන ගන්න යන්නේ. හරි. මොකක්ද දන්නවද ළමයි තියරි එක? මෙන්න මේක. ඒකට අපි නමක් කියනවා අවම අපගමන අවස්ථාව. ප්‍රිස්මයක අවම අපගමන අවස්ථාව. ප්‍රිස්මයක අවම අපගමන අවස්ථාව. ප්‍රිස්මයක අවම අපගමන අවස්ථාව. හරිද? අවම අපගමන අවස්ථාව. right. මොකද්ද මේ ප්‍රිස්මයක අවම අපගමන අවස්ථාවයි කියලා කියන්නේ ළමයි? අපි බලමුකෝ. අවම අපගමන අවස්ථාව. දැන් මේ තියෙන්නේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්. හරිද? ප්‍රිස්මයක් කොහොමද ත්‍රිකෝණාකාරයිනේ. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ දෙපැත්තටම සමානව බෙදිලා යන ලස්සන ත්‍රිකෝණයක් තියෙනවා. ඒ කියන්නේ නැත්තම් මේ වගේ ත්‍රිකෝණයක් තියෙන්න පුළුවන්. ඔය වගේ නැතුව මෙහෙම ත්‍රිකෝණයක් තියෙනවා. එතකොට මෙන්න මේ වගේ ප්‍රිස්මයකට අපිට ආලෝක කිරණයක් මෙහෙම එල්ල කරාට පස්සේ ඒ ආලෝක කිරණයේ ගමන් මාර්ගය මෙන්න මේ වගේ වෙනවයි කියලා ඕනම ළමයෙක් දැන් දන්නවා. මෙන්න මේ වගේ වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වෙන්නේ. ඔయిత විරුද්ධව ගමන් මාර්ග තියෙනේවත් ඔయిత වෙනස් විදිහට ගමන් මාර්ග තියෙනේවත් මම ඉස්සරහට දැන් කරනවා. මේ විදිහට තමයි ගමන් මාර්ගය තියෙන්නේ. දැන් එතකොට මෙන්න මේ කෝණේ මොකද්ද කියලාත් ළමයි දන්නවා. I1. මෙන්න මේ කෝණය මොකද්ද කියලාත් ළමයි දන්නවා. I2. මෙන්න මේ කෝණය මොකක්ද කියලාත් ළමයි දන්නවා. D අපගමන කෝණය. ඒකත් ළමයි දන්නවනේ. යන්න ගියපු මාර්ගය සහ යන මාර්ගය අතර මේ කෝණයට කියනවා අපි අපගමන කෝණය D. නැත්නම් deviation angle. මෙයා I1, මෙයා I2, මෙයා D. හරි. දැන් ඕගොල්ලොන්ට දැන් මම ගණන් දෙකක් හැදුවා. මට ආව උත්තර මතක නැහැ. ගණන් දෙකක් හැදුවා. ඒ ගණන් දෙකේ D සඳහා ලැබුණු පිළිතුර අවසානයකට නම් අංශක 58ක් ආවා. කලින් එකට මට මතක නැහැ කීයක් ආවද කියලා. මොන හරි අගයක් ආවනේ. ඒතර ඕගොල්ලෝ දැක්කා මේ කෝණය වෙනස් කරනකොට මේ කෝණය වෙනස් කරනකොට ඒ කියන්නේ මේ I1 කියන කෝණය වෙනස් කරනකොට D කියන කෝණය
වෙනස් වෙන අගයන් ආවේනේ. වෙනස් අගයන් ආවේ. එතකොට මෙයා වෙනස් කරනකොට මේ D සඳහා වෙනස් අගයන් තමයි ආවේ. එතකොට මම කියන්න හදන්නේ මෙයා වෙනස් කරනකොට මේ D ට එන අගයන් වල හැසිරීම කොහොමද කියලා තමයි පෙන්වන්න හදන්නේ. ඒකට අපි ගණනය කිරීමක් තුලින් තමයි කරන්න හදන්නේ. හරිද? ඕකට සෑහෙන ලොකු ගණනය කිරීමක් කරන්න තියෙනවා. හරි සෑහෙන ලොකු ගණනය කිරීමක් කරන්න තියෙනවා. ඒ කියන්නේ I1 කෝණය වෙනස් කරනකොට මෙන්න මේ D අපගමන කෝණය වෙනස් වෙන්නේ කොහොමද කියන එක තමයි හොයන්න යන්නේ. හරිද? ඒතර අපි දැන් ගණන් බර ගණනාවක් හදන්න වෙනවා ඔයගොල්ලන්ට. හරිද? මේ තියෙන්නේ n සමානයි 1.5ක් වන ප්‍රිස්මය. හරිද? n සමානයි 1.5ක් වන ප්‍රිස්මය. ඒකේ මම ගන්නවා ආරම්භයේදී I1 සමානයි හරිද? I1 සමානයි අංශක 30 අවස්ථාව. හරි? I1 සමානයි අංශක 30 අවස්ථාව ගන්න. ප්‍රිස්ම කෝණය මම ගන්නම් 60යි කියලා. ප්‍රිස්ම කෝණය මම ගන්නම් 60යි කියලා. දැන් හැම ළමෙක්ගේම ඔළුවේ තියෙන්න ඕනේ මොකද්ද මම මේ කරන්න යන්නේ කියලා. ආයෙ බලන්න මොකද කරන්න යන්නේ? අපි දැක්ක I1 කෝණය අනුව I1 කෝණය වෙනස් වෙනකොට D කියන කෙනා මොකෝ උනේ ළමයි? D කියන කෙනා වෙනස් වුණා. දැන් මම කරන්න යන්නේ I1 ට විවිධ අගයන් දාලා D කොහොමද වෙනස් වෙන්නේ කියලා නිකම් පැටර්න් එකක් රටාවක් තියේද කියලා හොයලා බලන්න යන්නේ. රටාවක් තියේද කියලා හොයලා බලන්න යන්නේ. මාතෘකාව ගැන හිතන්න එපා. I1 තියේදී මම D ගණනය කරන්න ඕනේ. හරිද? ඒ වගේම I2 මට 35දී හරිද? I2 35දී මට D ගණනය කරන්න අවශ්‍යයි. I2 නෙමෙයි I1 හොඳේ. එතකොට මට I1 කියන එක අංශක 45දී ගණනය කිරීමට අවශ්‍යයි D. ගණන් 3යි දැන් එතනම. එතනම ගණන් 3යි. ඒ වගේම මට අවශ්‍යයි තව අගයන් කිහිපයක්. හරි? මම මෙතන වෙනම දාන්නම්. ඒ කියන්නේ අංශක 50දී අංශක 60දී අංශක 70දී ඔන්න ඔය අවස්ථාවන් වලදී I කෝණයේ 30දී 35දී 45දී 50දී 60දී 70දී අපගමන කෝණේ D ගණනය කිරීමට මට අවශ්‍යයි. එතකොට එහෙම වුණාට පස්සේ මට වගුවක් ගහන්න පුළුවන්. මම අර එහෙන් ලියන්නම්. වගුවක ලියන්නම් වෙනම. පතන කෝණය. ඒකට අපි අයිට කියන්නේ පතන කෝණයනේ. පතන කෝණය වෙනස් කර පතන කෝණය I1 වෙනස් කර අපගමන කෝණය D වෙනස් වෙන විදිය තමයි මම බලන්න යන්නේ. පතන කෝණය අංශක 30 35 45 50 55 60 70 ඔය අගයන් වලදී අගයන් 7ක් තියෙනවනේ. හරි කමන්නේ අපි ටක් ගාලා ගණනය කරමු ළමයි. වර්තනාංක 1.5යි. කොහොමද අපි ගණනය කරන්නේ? මෙතෙන් ඉස්සෙල්ලා ස්නෙල් නියමය දානවා. හරි? ස්නෙල් නියමය දානවා. පට ගාලා ගණනය කරන්න වෙනවා. sin I1 බෙදීම sin R R1 සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය 1.5 බෙදීම 1යි. හරි? sin I1 කියලා කියන්නේ අපි දන්න 30යි. sin 30 බෙදීම sin R සමානයි 1.5යි. එතකොට පට් ගාලා හදන්නම් මම. sin R සමානයි හරිද? sin R1 එතකොට sin R1 සමානයි 1.5 බෙදී 0.5 බෙදීම 1.5. එතකොට sin R1 සමානයි 1 බෙදීම 3යි. sin R1 සමානයි 0.3. ඒ වගේම sin R1 සමානයි එතකොට අපිට එනවා ළමයි මේ sin R1 ට අපිට එනවා මට මතක හැටියට අංශක 19 කලා 32යිද 28යි නේ. කලා 28යි. අංශක 19 කලා 28යි. ඕක තමයි එන්නේ නේ. අංශක 19 කලා 28යි. එන්නේ පොඩ්ඩක් වැරදි නම් පොඩ්ඩක් ඒ හදාගන්න මට මතක හැටියට අංශක 19 කලා 28යි. බලමු කොයි එකට. නිකන් මොකටද වර්ධින්නේ? sin inverse වලින් 0.333. ඔව්. ඔව් අංශක 19 කලා 28යි.
හරි අංශක 19 කලා 28. එතකොට I1 ධන I2 හරි I1 ධන I2 ඍණ A I1 ධන I2 sorry ඒක හොයන්න කලින් I2 හොයාගන්න ඕනේ. මෙතන R2 හොයාගන්න ඕනේ. R1 ධන R2 සමානයි A හරි R2 සමානයි A ඍණ R1 R2 සමානයි අංශක 60 ඍණ 19/28 මේ ගාන කලින් හැදුවා. හරි R2 සමානයි අංශක 40යි කලා 32යි. අංශක 40යි කලා 32යි. ඊට පස්සේ මෙතෙන්දි ස්නෙල් නියමය දානවා. හරි ස්නෙල් නියමය දානවා. sin 40යි 32 බෙදීම sin 40යි 32 බෙදීම sin I2 සමානයි මෙහා බෙදීම මෙහා. එහෙනම් sin R2 බෙදීම sin I2 සමානයි මෙයාගේ වර්තනාංක බෙදීම මෙයාගේ වර්තන. එක බෙදීම 1.5. එක බෙදීම 1.5. හරි. sin I2 සමානයි 1.5යි sin 40යි 32. sin 40යි 32. එතකොට එනවා sin I2 සමානයි 1.5යි sin 40යි කලා 32 කියන්නේ මේ ගානක්. නමය 7යි 4යි 7යි මේ ඔක්කොම ගුණ කරාට පස්සේ 0.9යි 7යි 4යි 7 I2 සමානයි මේ ගාන කලින් ඇදුවා. ඕගොල්ලෝගේ පොතේ නම් ඇති මට ඉතින් පොතක් නැහැනේ. මේකට ආවේ කීයද කියලා මට මතක නැහැ. අංශක 77ක් වගේ මට මතක හැටියට ආවට බලමු. 0.9යි 7යි 4යි 7යි. ඕ අංශක 77ක්. අංශක 77ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට D සමානයි I1 ධන I2 ඍණ A. හරි I කියන්නේ I1 කියන්නේ ළමයි අපිට දීලා තියෙන මේ පතන කෝණේ අංශක 30යි I2 කියලා ආව අංශක 77යි. ඒකෙන් අඩු කරන්න 60. උත්තරේ 107 ඍණ 60. උත්තරේ වාට 47ක් ආවා. හරි අංශක 47යි. හරි 47යි අංශක. ඒ වගේම 35 දී අපි ගණනය කළ යුතුයි. හරි 35 දී ගණනය කළ යුතුයි. පටස් කාල ගණනය කරන්න ළමයි 35 දී වේගයෙන් ගණනය කරන්න එක වගේ ගණන් සෙට් එකක් තියෙන හදන්න. අපිට මේ තියරි ඉගෙන ගන්න නම් ඉතින් ඒ ගණන් සෙට් එක හදන්නම් වෙනවා. මට නිකන් තියරිය දෙන්න පුළුවන් එහෙම වැඩක් නැහැනේ. හරි sin දැන් මම හදාගෙන යනවා බලන් ඉන්න. ඔයගොල්ලෝ හදපු ළමයි බලන් ඉන්න හරිද කියලා. හරි sin I1 බෙදීම sin R1 සමානයි මෙයාගේ වර්තනාංකෙ බෙදීම මෙයාගේ වර්තනාංක 1.5 බෙදීම 1යි. sin I1 කියන්නේ ළමයි sin 35යි දැන්නේ. sin 35යිනේ. මෙතන කෝණේ 35යි කියලා ගන්නයි කියලා තියෙනවා. R1 sin R1 1.5යි. උත්තරේ නෝ sin R1 සමානයි sin 35 බෙදීම 1.5. එතකොට එනවා sin R1 සමානයි sin 35 බෙදීම 1.5. sin 35 බෙදීම 1.5. sin 35 බෙදීම 1.5. දශම 3.8යි 2.3යි 3.8යි 2.3යි. හරි R1 කියලා කියන්නේ කීයද කියලා බලමු. R1
කියන්නේ sin inverse වලින් 0.3823 අංශක වලින් නම් 22යි. කලා වලින් බලමු. කලා 28යි අංශක 22යි කලා 28යි. හරි. අංශක 22යි කලා 28යි r කියන්නේ. ඒ වගේම අපි දන්නවා මෙතනින් ලියන්නම් r1 ධන r2 සමානයි a. හරි මෙතන දාන්නේ r1 ධන r2 සමානයි a, r2 සමානයි a ඍණ r1, r2 සමානයි a කියන්නේ 60 ඍණ r1 කියන්නේ කීයද ළමයි? මෙතන කෝණය r1 කියන්නේ කීයද? r1 කියන්නේ අංශක 22යි කලා 28යි. අංශක 22යි කලා 28යි. r2 සමානයි 60න් 22ක් ගියාම 48යි. තවත් කලා 28ක් ගියාම 47යි කලා 32යි. අංශක 47යි කලා 32යි r2 කියන්නේ. i2 ගණනය කරමු. sin 47යි 32. හරි මෙතෙන්ට sin 47යි 32 මේ r2 කියන්නේ මේ කෝණය. හරි r2 කියන්නේ මේ කෝණය. එතකොට මේ කෝණය එහෙනම් sin r2 බෙදීම sin i2. ඒ කියන්නේ sin 47යි 32 බෙදීම sin i2. sin i2. ඒ මොකද කරේ ළමයි? මෙතෙන්ට ස්නෙල් නියමයේ දැම්ම sin r2 බෙදීම sin i2.